සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රු ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අසිරිමත් වෙසක් මංගල්‍ය නිමිති කරගෙන අපි මේ දිනවල කතා බස් කරන්නේ අපගේ පරමෝත්තම ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස සාරාසංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරාගෙන ආපු අසාමාන්‍ය ජීවන චරිතය ගැනයි අපි මේ දිනවල මේ පාරමිතා සදහම් වැඩසටහන තුලින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් අද දවසේත් මේ උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ නොම්බර 55 මාදිවල පාර ඇඹුල්දෙනිය නුගේගොඩ කියන ලිපිනේ පදිංචි පින්වත් සිරියාවතී මහත්මිය විසින් තමයි අද මේ ධර්ම දේශනාව මේ මුළු ලෝකයටම පතුරවා හැරීම පිණිස ධර්ම දානය දීම පිණිස අද එතුමිය ඊටාම් ශ්‍රද්ධා සිතින් දායකත්වයේ දරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සාරාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ දසපාරමී දම් පුරාගෙන යන ගමනේදී උන්වහන්සේ සීල පාරමිතාව පුරුදු කළේ කොහොමද කියන කාරණේ ගැන අපි ඊයේ දවසේත් කතා බස් කළා. අද දවසේත් අපි සීල පාරමිතාව ගැනම තවදුරටත් දහම් කරුණු ටිකක් ඔබට කියා දෙන්නයි මේ දහම් වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මේ පාරමී පුරමින් සම්බුද්ධත්වයේ කරා ගියපු ගමන සාමාන්‍යයෙන් අපේ මනුස්ස సంతාණයෙන් හිතා ගන්න බැරි අසාමාන්‍ය එකක්. මොකද උන්වහන්සේ යම් දවසකේ දීපංකර පාදමූලයේදී දසපාරමී ධර්මයන් පුරන්ඩ උන්වහන්සේ ඒ ගත්තු අදිෂ්ඨානේ උන්වහන්සේ සර්වඥතා ඥාණයට පත් වෙනකම් මේක වෙනස් වෙලා නැහැ. ඒ අදිෂ්ඨානේ ඒ විදිහටම උන්වහන්සේ පවත්වගෙන ගියා. සාමාන්‍ය යම්කිසි අරමුණකට මිනිස්සෙක් එකම අදිෂ්ඨානයකින් යනවා කියන එක අපි ගත්තොත් මේ ලෞකික ජීවිතෙත් ඉතාම දුර්ලභව දකින්න ලැබෙන එකක්. ඒ කියන්නේ දැන් මිනිස්සයා මොකක් හරි අරමුණක් ගත්තට පස්සේ බලාපොරොත්තුවක් ගත්තට පස්සේ
තමන්ගේ ජීවිත ඉලක්කයක් ගත්තට පස්සේ බොහෝ දෙනෙක් ඒ ඉලක්කේ සපුරා ගැනීමට කරා යන්න මිනිස්සුෙකුට තමහලාට ඒ අදිෂ්ඨාන ශක්තිය පවත්වන්න බෑ. මහා බෝසතාණන් වහන්සේලාගේ අදිෂ්ඨානේ එක ජීවිතයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. දැන් අපි මේ ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නකෝ. දැන් අපිට මොන හරි බලාපොරොත්තුවක් තියෙනවා. එක්ක හොඳට ඉගෙන ගන්න. එක්කෝ එහෙම නැත්නම් දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න. එහෙම නැත්නම් ව්‍යාපාරයක් දියුණු කරන්න. එහෙම නැත්නම් වෙන මොන හරි දෙයක් කරන්න මිනිස්සෙක්ගේ බලාපොරොත්තුව ගත්තට පස්සේ අදිෂ්ඨානය ගත්තට පස්සේ බොහෝ දෙනෙකුට ඒ තමන් ගියපු ගමන ටික දවසකදී අමතක වෙලා මේ මිනිස්සයා මේ නානා දිශාවලට හැරිලා තල්ලු වෙලා යන එකක් අපි මේ බොහෝ ජීවිතවල අපිට දකින්න ලැබෙනවා. එතකොට පින්වත්නි හැබැයි අපේ මහා බෝසතාණන් වහන්සේ උන්වහන්සේ දා දසපාරමී ධර්මයන් පුරන්නේ ගත්තු අදිෂ්ඨානේ ඒ සම්බුද්ධත්වයෙන් කෙලවර වෙනකන් උන්වහන්සේ නොසලී පවත්වපු විදිය හරි පුදුම එකක් ඒක. උන්වහන්සේගේ ජීවිතයක උන්වහන්සේ මේ සංසාර ගමනේ සාරාංශකේ කල්පලක්ෂ පුරාවට එද්දී එක ජීවිතක උන්වහන්සේ මිනිසෙක්. ඊළඟට තව ජීවිතකදී උන්වහන්සේ මහා නාගරාජේ. ඊළඟට තව ජීවිතයකදී උන්වහන්සේ සමහර විට කැලේ හැසිරෙන වඩාන්තරේ හැසිරෙන වඳුරේ. තවත් ජීවිතයක උන්වහන්සේ මේ අහිංසක මුවෙක්. තවත් ජීවිතයකදී උන්වහන්සේ අපි ගත්තොත් සක්විති රජෙක්. තව ජීවිතයක තාපසින්නාංශ නමක්. තවත් ජීවිතයක කැලේ ඇසෙන බොහොම අහිංසක පුංචි හාවෙක්. ඉතින් මේ වගේ නානා උපත් කරා උන්වහන්සේගේ ජීවිතේ කර්මානුරූපෝ යද්දී උන්වහන්සේ අර පාරමිතාවක් හැටියට යම් සීලයක් අදිෂ්ඨාන කරගත්තද පුරන්න උන්වහන්සේගේ සීලය උන්වහන්සේ බිඳ ගන්න නැතුව ඒ සීලයට හානියක් කරගන්න නැතුව දිවි පරදුවට තියලා මේක රැකගෙන එන හැටි තමයි පින්වත්නි මේකේ පුදුම කියන්නේ. අපේ මහබෝසතාණන් වහන්සේ එක ජීවිතයක උන්වහන්සේ උපන්නා ලස්සන ඇත් රජෙක් උන්වහන්සේ. උන්වහන්සේ ඇත්යෝනේ ඉපදිලා හිමාල පර්වතේ. ඊ타මත්ම රූමත් ලස්සන සුදු පාට ඇතෙක්. ඉතින් නොයේක් ලක්ෂ ගණන් ඇත්තු පිරිවරාගෙන මේ මහා අස්තිරාජයා වනාන්තරේ ඉන්නවා. හැබැයි මේ ඇතාගේ මේ ඇතා බිහි කරපු ඒ ඇතින්න මව් ඇතින්න අන්ධයි. ඉතින් මේ ඇතා මොකද කරන්නේ? කැලේ හැසිරලා නොයේක් පලාපල කොලාතු මේවා හොයාගෙන තව මේ ඇත් රජෙක් නේද කොට මේ ඇත් රජා යවනවා තමන්ගේ අර ඇත් සේනාවේ පිරිවර සේනාව ඉන්න කවුරුවෙන් අත් යනවා මේක ගිහිල්ලා මගේ අම්මට දෙන්න කියලා. නමුත් ඒකුන්ට කෙලෙකුනේ නැහැ. මොකද කරන්නේ ටිකක් කැලේ ඈතට කියලා දැන් අම්මා එක තැනක ඉන්නවා. ඈතට ගිහිල්ලා අර අම්මට යවන කෑම ටික මෙවුන් හොරෙන් කනවා. මේක මේ මාතු පෝෂක ඇතාට මේක දැනගත්තා. ඊට පස්සේ දවසක් මේ ඇත් රජා කල්පනා කළා මගේ අම්මට මං කෑම බීම යවනවා. මේ ඇත්තු ඒ ගුණේ සලකන්නේ මව ගුණේ. මුන් මේවා මට හොරෙන් අනුභව කරලා අම්මට දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ ඇතා දවසක් මේ මව් ඇතින්නත් අරගෙන කාටවත් නොපෙනෙන්න කවුරුත් නොදන්නා වෙලාවේ රාත්‍රී කාලේ චණ්ඩෝරණ කියන පර්වතයට ගියා මව් ඇතින්නත් අරගෙන. චණ්ඩෝරණ පර්වතයට ගිහිල්ලා එක විලක් ඇසුරු කරන් දැන් වාසය කරන ඒ අම්මයි පුතයි. ඉතින් ඔහොම අම්මට උපස්ථාන කරගෙන මේ මහා අස්තිරාජයා වාසය කරේ දවසක් එක මිනිස්සෙක් කැලෑවේ ගිහිල්ලා දඩේ මේ හරින් එක්කෝ අබෙහිත් හොයන්න හරින් ගිහිල්ලා එක මිනිස්සෙක් කැලෑවේ අතරමං වෙලා මේ හිමාල පව් ප්‍රදේශයේ. දැන් මේ මිනිස්සයා දස දිශාවේ මේ පාර හොයනවා දැන් මිනිස්සයාට හොයාගන්න බැරි වුණා. දැන් මිනිස්සු අසරණවම අඬනවානේ. අසරණ වුණාට පස්සේ මිනිස්සයාට ඉතින් අර ස්ත්‍රී පුරුෂ කියලා කතාවක් නැහැ. මිනිස්සු අසරණ වුණාම මිනිස්සු අඬනවා. මේ මිනිස්සයාට වනාන්තරේ
හයියෙන් හඬ දීලා අඬනවා නේ මම බේර ගන්න කවුරුත් නැද්ද මට යා ගන්න අතක් පේන්නේ මම ලොකු අමාරුවක වැටුනේ කවුද මට පිහිට වෙන්නේ දෙවියනේ කියලා. ඊට පස්සේ මේ මහා හස්ති රාජයාට මාතු පෝෂක ඇතාට මේක ඇහුණා. මේක ඇහිලා මේ හස්තියාගේ හදවත උරුණා නේ මේ පුරුෂයා වනාන්තරයේ අතරමං වෙලා ඉන්නවා. කිසි පිළිසරණක් කවුවරණක් නැහැ. මං වගේ කෙනෙක් මේ වනාන්තරයේ ඉද්දී මේ මිනිසයා වනාන්තරයෙන් එතර කරවන්නේ නැත්තම් මං වගේ උතුම් ජීවිතයක් ගත කරන කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට මේ වනාන්තරේ හිටපු ඒ කාලේ මේ හිටපු අපේ මහා බෝසතාණන් වහන්සේ මාතුපෝෂක ඇතා ගේ සීලය කොහොමද කියන්නේ ගුණය කොහොමද කියන්නේ මහා පොළොවේ කිසි කෙනෙක් සීලෙන් සමාන කෙනෙක් නැහැ කියන මේ හස්ති රාජයා තරම්. මට සාමාන්‍යයෙන් හිතා ගන්න බෑ මේ තිරිසන් සතෙක් තුල මේ මෙහිම ගුණයක් වැඩිලා තියෙන එක ගැන. ඒකේ බුදුරයන් වහන්සේගේ මේ සම්පූර්ණ සාරාංශකේ කල්ප ලක්ෂයක් පුරා උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ කරා එන මේ ගමන සාමාන්‍ය මනුස්ස චින්තනයට අපිට හිතා ගන්න බෑ. අපිට ඒක වචන වලින් කතා කර ගන්නත් බෑ. කියන්නේ ඒ තරම් අසාමාන්‍ය, අද්විතීය, ආශ්චර්යජනක, අద్భుත එකක් ඒක. ඉතින් ඒ ගැන කතාව තමයි අපි මේ දින කීපෙම මේ පාරමී දහම් සාකච්ඡාවෙන් කරන්නේ. ඉතින් ඊට පස්සේ මේ අතා මොකද කළේ? ඒ පුරුෂයා ළඟට යද්දී මේ මිනිහා බවිලා දුවන්න පටන් ගත්තා. දුවන්න යද්දී කිව්වා මනුස්ස කටහඬින් කතා කළා. කිව්වා මේ පින්වත් පුරුෂේ බය වෙන්න එපා. මේ මගෙන් ඔබට අනතුරක් නැහැ. මම ඔබට මේ පිහිට වෙන්නයි එන්නේ කියලා. ඊට පස්සේ අර මිනිස්සයා අර ඇතා ළඟ අඬාගෙන වැටුණා. අනේ බලන්න මේ මිනිස්සයා අනේ ස්වාමීනි කියලා කතා කරේ ඇතාට. ස්වාමීනි මම වනාන්තරේ මම්මුලා වෙච්ච කෙනෙක් මට දිශාවක් හොයාගන්න බෑ මට පුළුවන් නම් පිහිට වෙන්න කියලා. ඊට පස්සේ මේ බලන්න මේ සත්තු බලන්න මේ මහා බෝසතාණන් වහන්සේ බලන්න හරි පුදුමයි. පිට උඩ නම් වාගෙන මේ මිනිස්සයා වනාන්තරයෙන් එළියට එක්කරන් ගියා. වනාන්තරයෙන් එළියට එක්කරන් ගිහිල්ලා බිමින් තියලා කිව්වා දැන් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි දන්නවා පින්වත්නි අසත්පුරුෂයා ඉද්දී මේ ලෝකේ අසත්පුරුෂයා දුකටපත් වුණාට අසත්පුරුෂයා අසන්න වෙනවා. අසන්න වුණාම අසත්පුරුෂයා අඬා වැළපෙනවා. හැබැයි මේ අසත්පුරුෂයා දුකටපත් වුණා කියලා. දුකටපත් වෙච්ච වෙලාවේ අසත්පුරුෂයාට උදව් කළා කියලා අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගතිය එහෙම නැති වෙන්නේ නැහැ. ඒක පුදුම එකක්. ඊට පස්සේ අර මිනිස්සයා පුදුම වුණා මේ මහා හස්ති රාජයා දැකලා දැවැන්ත ශරීරයක් තියෙන සුදු පාට බබලන ශරීරයක් තියෙන මේ රිදී පාට දල දෙක තියෙන ලස්සන ඇතෙක් දැකලා පුදුමයටපත් වුණා. මම ජීවිතේට මෙබඳු ඇතෙක් දැකලා නැහැ. රජුරුවන්ගේ රාජකීය හස්ති සේනාවෙත් මම මේක දැකලා නැහැ. ඊට පස්සේ මේ මිනිසා කල්පනා කළා මේ ඇතා ඉන්න තැන මම හොඳට මතක තියාගන්න ඕනේ කියලා මේ මිනිහා එද්දී මගින් මගට මෙතන අසවල් හුඹහ තිබ්බා. මෙතන අසවල් පර්වතේ, මෙතන අසවල් නුග ගහ. මේ ඇතා හිටිය අහවල් තැනකලා මේක ඔක්කොම මේ මතක තියාගත්තා. මතක තියාගෙන හිටියා මට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙයි කියලා. ඊට පස්සේ දැන් ඔය අතරේ ඒ රටේ රජුරුවන්ගේ මට මතකයි බරණැස් රජුරුවන්ගේ රාජකීය මගුල් ඇතා. රාජකීය ඇතා හදිසියෙ කලුරිය කළා. මැරුණා එක. ඊට පස්සේ දැන් රජුරුවෝ රාජකීය මංගල හස්ති තනතුරට පත් කරන හොඳ ಜಾති සම්පන්න ආනුභාව සම්පන්න බලශක්ති සම්පන්න මේ හස්තියෙක්ව හොයනවා. දැන් මේ අසත්පුරුෂයාට මේක ආරංචි වුණා. රජුරුවන්ගේ මගුල් ඇතා මැරුණා. දැන් හොඳ ಜಾති සම්පන්න ආනුභාව සම්පන්න ශක්ති සම්පන්න ගුණ සම්පන්න ඇතෙක් රජුරුව හොයනවා කියලා. මේ පුරුෂයා හීන්සරි රජු ළඟට ගිහිල්ලා වැඳලා කිව්වා දේවීනි ඔබ වහන්සේගේ මගුල් ඇතා කලුරිය කළා කියලා දැනගන්න ලැබුණා. දේවීනි ඔබ වහන්සේට හොඳ ගැළපෙන අරුම පුදුම හස්තියෙක් මම දන්නවා කිව්වා. ඊට පස්සේ රජුට පත්වලා පුදුමයට පත්වලා අහනවා එම්බා පුරුෂය තෝ කොහොමද එහෙම දන්නේ කියලා. දේවීනි මං දවසක් කැලේ අතරමං වුණා. අතරමං වෙලා යන්නේන මං හොයාගන්න බැරුව මං ඉද්දී මං මට උදව් කරා එක ඇතෙක්. ආන් ඒ ඇතාක් හරි පුදුමයි කිව්වා.
සුදුම සුදු පාටයි. රිදී පාට දල දෙක තියෙනවා. ආනුභාව සම්පන්නයි. තේජස පැතිරෙනවා. මනුස්ස කටහඬින් කතා කරන්න පුළුවන් කිව්වා. රජුන්ට ආසයි තුන මේක. ඊට පස්සේ පින්වත්නි රජ්ජුරුව රාජකීය හස්ති දමනය කරන ඒ ඇත්ගොව්වෝ ගෙන්නලා මොකද කළේ දක්ෂ හස්ති ආචාර්යවරයෙක් ඇදවලා කිව්වා ආන් අසවල් අනාන්තරේ ඊටාම වටිනා ಜಾති සම්පන්න මහා ආනුභාව සම්පන්න හස්තියෙක් ඉන්නවලු හස්ති ආචාර්ය යථා අරගෙන ඉන්න මට මගුල් යථා පිණිස ඉක්මවන්න සුසුයි කියලා. ඉතින් අර පුරුෂයාගෙන් මේ මංමාවත් අහගෙන දැන් අර මිනිස්සයා තමයි පෙන්වන්නේ. මංමාවත් අහගෙන දැන් මේ හස්ති ආචාර්යවරයා යනවා. ගිහිල්ලා කැලේ ඉන්නේ යථා දැක්කා. හිමාල පර්වතයේ චණ්ඩෝරණ කියන පවුවේ ඉන්නවා විලාසල මේ හස්තියා. ඉතින් ඊට පස්සේ මොකද කළේ දැන් යථා අර විලට බහැලා නෙළුම් අල කඩනවා අම්මට මේ කණ්ඩ දෙන්න. ඉතින් අර හස්ති ආචාර්යවරයා කෙලියම යථා ළඟට ගිහිල්ලා හොඳට මේ යථාගේ ඇත් ලකුණු බැලුවා. හොඳ ಜಾති සම්පන්න උසස් කුලයේ ඇතෙක්. ඒ වගේම ගුණ සම්පන්නයි. ඊට පස්සේ බලන්න මේ ඇත්තු මේ ඇත්ගොව්වෝ දන්න දේවල්. ඒ ඇතෙකුගේ ලකුණු දැක්ක ගමන් අඳුරනවා. ඊට පස්සේ මොකද කළේ මේ කිව්වා මේ දරුව මෙහෙ එන්න කිව්වා. ඊට පස්සේ මේ යථා මේ තමන්ගේ සීලය ආවර්ජනය කළා. යථා දැනගත්තා අද මාව මේ වනාන්තරයෙන් ඇදගෙන යන්න මේ හදන්නේ. මම මේ මිනිස්සයා කෙරෙහි කිපෙන්න හොඳ නෑ. මම මේ මිනිස්සයා කෙරෙහි බැරි වෙලාවත් කිපුණොත් මගේ සීලයටයි අන්තරාය වෙන්නේ කියලා මේ සීලය හොඳට අදිෂ්ඨාන කරගත්තා. මේ යථා පින්වත්නි මේ සුළුපටුවෙක් නෙමෙයි. මේ යථාට සාමාන්‍ය ඇතුන්ගේ 100,000 ගණනක කාය බලය තියෙනවා කියනවා. එච්චර ශක්ති සම්පන්නයි. ඊට පස්සේ මේ යථා මොකද කළේ මේ අනේ නිස්සද්දවර ඇත්තාචාර්යවල ළඟට ගිහිල්ලා මේ හොඬවැල දික් කළා. ඒ හස්ත්‍යාචාර්ය හොඬවැල අතට ගත්තා. ඒ හොඬවැල පිළිගත්තා කියන්නේ යථාගේ බාරකාරත්වය ගත්තා කියන එක. ඉතින් දැන් යථා මේ යථා වික්කරයි යනවා. එතකොට මේ ඒ අපේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ කාලේ මහණෙනි මාගේ ස්වභාවික ශරීරයට අනුව පවත්නා යම් බලයක් තිබ්බද ඒ බලය මේ සාමාන්‍ය ඇතුන්ෙන් 1000 ගණන් ඇතුන්ගේ බලය මට තිබුණා කියනවා. ඒ වගේම මේකේ තියෙනවා මේ ඒ යථා කල්පනා කරපු විදිය යදිහං තේසම් පකුප්පේයං උපේතං ගහනායමං පටිබලෝ හවේ තේසං යාව රජ්ජම්පි මානුසං බැරි වෙලාවත් මට කිපුණොත් එහෙම මේ හස්ත්‍යාචාර්යවරයා ගැන රජුරු ගැන කිපුණොත් මට පුළුවන්කම තියනවා කියනවා ඒ රජුන් සහිත මිනිසුන් සහිත මුළු රාජ්‍යෙම එක සැනකින් වනසලා දාන්න පුළුවන් කියනවා. එච්චර ජවයක්. මං හිතන්නේ මේක පින්බලෙන් ආපු එක. පින්බලෙන් එන්නේ මේ. ඊට පස්සේ බලන්න මේ බුදුස්ථාන වහන්සේ වදාරනවා අපිචාහං සීල රක්කාය සීල පාරමී පූර්ය. හැබැයි මං මේ මගේ සීලයම රකින්න ඕන කියලා හිතාගෙන සීල පාරමිතා පුරන්න ඕන කියලා හිතාගෙන න කරෝමි චිත්තේ අඤ්ඤ තත්තං පක්ඛිපන්තං මමාල්ලකි මේ එහෙම මගේ සීලේ බිඳේ කියලා හිතාගෙන මම මේ හිතේ කිසි වෙනසක් ඇති කරගත්තේ නෑ කියනවා. බලන්න. හරි පුදුම එකක්. සාමාන්‍යයෙන් අපි දකින්නද මිනිස්සුන්ට කවුරු හරි විපතක් කරන්න දෙද්දී මිනිස්සයා නිස්සද්දව ඉන්නේ. Taman දුර්වලවට ඉන්නකම් විතරයි. යම් වෙලාවකට Tamanට බලය ලැබුණද? යම් වෙලාවකට Tamanට ශක්තිය ලැබුණද? යම් වෙලාවකට Tamanට මොකක් හරි පුළුවන් කාර්කමක් ලැබුණද? ඒ මිනිස්සයා ඒ පලිය ගන්නවා.
බලන්න ඉතින් දැන් මේ මහබෝසතාණන් වහන්සේගේ එතකොට මේ මුන්න තරම් ආනුභාවයක්ද ශක්තියක්ද මේ රටක් රාජ්‍යයක් සැනකින් විනාශ කරන්න පුළුවන් හස්තියෙක් මේ තමන්ගේ සීලයේ බිඳේ කියලා ඒ පාරමිතා පුරාගෙන නිස්සද්දව ඉන්නවා. ඒක කොහොමද අදිෂ්ඨානෙ ගත්ත කියන්නේ යම් විදියකින් මේ හස්ත්‍යාචාර්යවරු මේ මිනිස්සු මාව මේ නොයේක් තෝමර කටුවලින් මට විද්දත් මගේ අතපය කැපුවත් ශාරීරික කෑලි වලට කපලා දැම්මත් මොන වදයක් දුන්නා මම මගේ හිත නම් වෙනස් කරගන්නේ. එතකොට බලන්න මේ සීලය රැකීම වෙනුවෙන් මෙන්න මේකයි පාරමිතාව කියන්නේ. දැන් මේ සීලය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ හිතේ හටගන්න තරහ අතහරිනවා. එහෙමනම් උන්වහන්සේ සීල පාරමිතාවේ පිහිටලා තමයි මෙත්තා පාරමිතාව දිනු කරේ. ඒ සීල පාරමිතාවේ මහ පොළොව වගේ පිහිටලා තමයි උන්වහන්සේ කාන්ති පාරමිතාව දිනු කළේ. ඊළඟට උන්වහන්සේ දාන පාරමිතාව දිනු කරේ සීල පාරමිතාව පිහිටලා. ඒ කියන්නේ උන්වහන්සේගේ සීලය රැකීම පිණිස උන්වහන්සේ ඕනම දෙයක් අතහරින්න සූදානම් වෙනවා. ඒක දානේ. ඉතින් ඊට පස්සේ පින්වත්නි ඒ යතා මේ මොකද කරේ දැන් අර හස්ත්‍යාචාර්යවරයා මේ යතත් එක්ක කරගෙන අර බර්ණස් රාජ්‍යයට ගියා. ඉතින් එතකොට බර්ණස් රජුව මුළු නගරෙම අලංකාර කරලා ඒ යතව පිළිගන්න බලන්න පින්බලේ මේ යතාගේ. මුළු නගරෙම අලංකාර කරලා සරසලා ලස්සන යතාට ඇත්තලක් හදලා තමයි මේ යතව පිළිගත්තේ. ඊළඟට යතාගේ ඇත්තලේ ලස්සනට විසිතුරු තිර වටතිර ඇදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් මේ යතාට දැන් අතා පුහුණු කරන දැන් මේ යතාට හැමදාම ආදරෙන් කතා බස් කරනවා. කණ්ඩ බොන්න දෙනවා. යතා මොකවත් කන්නේ නැහැ. මොකවත් කන්නේ නැහැ. ආපනා කරනවා මං කන්නක මගේ අම්මට දැන් කන්න දෙන්න කෙනෙක් නැහැ. අම්මා නොකයිදී මම කණේ ගැලපෙන්නේ නැහැ. යම් විදිහකින් මම මේ රජුරුවන්ගේ රාජකීය ආහාර ගත්තොත් එහෙම මම මේ රජුරුවන්ට නායකාරිකුත් වෙනවා. මං ආහාර නොගෙන ඉන්නවා කියලා අදිෂ්ඨානය ගත්තා. ඊට පස්සේ දැන් මේ රජුරුවන්ට හරි දුකක් මේක. රජුරුව ළඟට ඇවිත් ඇතුළට මහා හස්තිරාජ්‍ය රාජකීය කටයුතු ගොඩක් තියෙනවා. ඔබ තමයි මගුල් ලැතා ඉස්සරහට. ඔබ මගුල් ලැතෙක් හැටියට අභිෂේක ලැබනවා. මේ කෑම කන්න කියලා. ඊට පස්සේ කියනවා මේ අනේ චණ්ඩෝරණ පර්වතේ එක ඇතින්නක් ඉන්නවා. ඒ ඇතින්න අන්දයි. ඒ ඇතින්නට කෑම කන්න දෙන්න කෙනෙක් නැහැ. දුකටපත් වෙලා මං ගැන හිතීතා අඬනවා ඇති කියලා මං හිතන්නේ කියලා. එතකොට අහනවා රජුර අහනවා කානුතේසා මහා නාග අන්දා අපරිනායක. ආනවා මහා හස්ති රාජේ ඒ තමන්ට පිහිටක් පිළිසඩක් නැතුව අන්ධ වෙලා ඒ කැලේ චණ්ඩෝරණ පර්වතයේ ඉන්න ඇතින්න කවුද කියනවා. ඊට පස්සේ කියනවා මහරජතුමනි ඒ කැලේ මග පෙන්වන්නෙක් නැතුව අන්ධව දුකසේ හඬා වැළපෙමින් ඉන්නේ මගේ අම්මා කියනවා. ඒ අම්මා ගැන හිතා කියනවා මං කෑම කන්න නැතුව මේ ඉන්නේ. ඊට පස්සේ රජුරුවෝ දුකටපත් රජුරුවෝ කියනවා මේ හස්ත්‍යාචාර්ය බලන්න මේ යත මව් ගුණයක් සිහි කර කර දවස් 7ක් දැන් කෑම කාලා නැහැ කියනවා. දැන් මේ යම් ඇතෙක් මව ගැන හිතීතා මවට පෝෂණය කරන්න ගැන බලාපොරොත්තු වී දවස් 7ක් निराහාරව හිටියද මේ යතාව තියන් ඉන්නේ සුදුසු නෑ. මේ යතා මහා ගුණ සම්පන්න මහානුභාව සම්පන්න ඇතෙක් ඉක්මනට මේ යතා ඇරලන්න කියනවා ඒ වනාන්තරයට. ඊට පස්සේ යතාගේ ඔක්කොම බැමි ලෙව්වා දන්වැල් ඉලල් ලණු වලින් බැඳලා තිබ්බේ ඔක්කොම ලෙව්වා. ඊට පස්සේ මොකද කළේ යතා පුංචි වෙලාවක් මේ ඒ දන්වැල් ලෙව්වට පස්සේ මහන්සි ඇරියා. කෙලින්ම අර හිමාලයේ චණ්ඩෝරණ පර්වතේ බලා ගියා. ඊට පස්සේ පින්වත්නි දැන් රජුරුවන්ගෙනුත් ආශිර්වාදයේ ලැබපු ඒ යතා පිටත් වුණා චණ්ඩෝරණ පර්වතේ ගිහිල්ලා. දැන් අර අම්මා
ගල් ලෙනක් ළඟ තනියම ඉන්නවා දුකට. දැන් ඒ අම්මට දවස් 7ක් කෑම හම්බෙලා නැහැ. ඊට පස්සේ මේ යතා ඉස්සල්ලාම කල්පනා කළා අම්මා දුකටපත් වෙලා ඇත්තේ. අම්මව මං නාවන්න ඕන කියලා විලට බැහැලා හොඬ පුරා වතුර අරගෙන අම්මා ළඟට ඇවිල්ලා මේ වැස්ස වගේ වතුරේ හිනවා. එතකොට ඒ අම්මා කියනවා මේ අකාලේ වහින වැස්ස මොකද්ද? මට යමෙක් උපස්ථාන කරාද මගේ පුතත් අරගෙන යන්න ගියා. මට මේ ඇති වැස්සෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඊට පස්සේ මේ ඇතා හරි ලස්සනට කියනවා අම්මේ නිදාගෙන ඉන්නේ ඇයි නැගිටින්න අම්මේ ඔබේ පුතා වෙච්ච මේ මාතු පෝෂක හස්තියා ඔබ ළඟට ආවා කියලා. ඊට පස්සේ යාමට හරි සතුටුයි. ඊට පස්සේ ඇතින්න සතුටටපත් වෙලා පුතාව වැළඳගෙන සතුටු වෙනවා. එතකොට උන්වහන්සේ ඊට පස්සේ නෙළුම් අලගෙනක් දීලා නෙළුම් දරු ගෙනත් දීලා අම්මා පෝෂණය කරනවා. එතකොට බලන්න පින්වත්නි ඒ හස්තියාවේ තමන්ගේ සීලේ බෙදේ කියන බයෙන් තමයි එච්චර දෙයක් තමන්ට කරද්දිත් ඒ රටක් රාජ්‍යයක් විනාශ කරන්න පුළුවන්කම තියෙද්දි සීලේ රැකගෙන හිටියා. ඒ සීලයෙන් උන්වහන්සේ ජයගත්තා. ඊට පස්සේ පින්වත්නි රජුරෝ ඒකේ ඇතාගේ ගුණයට කොච්චර පැහැදුනාද කියන්නේ ඊට පස්සේ රජුරෝ ඒ ඇතාටත් ඒ ඇතින්නටත් දන් වැටක් පැවැත්තුවා. ඒ කියන්නේ ඇතාවත් ඇතින්නවත් පෝෂණය කළා ඒ රජුරුවම. කාලයක් ඇද්දී ඇතින්න කලුරිය කළා. ඊට පස්සේ අපේ මහබෝසතාණන් වහන්සේ වෙච්ච හස්තියා ඒ අම්මාට තමන්ටත් ගෙනාපු ආහාර හැම එකක්ම මේ තාපසින්නාන්සලා හිටියේ ඒ කැලේ 500ක්. ඒ 500ට දානි දෙනවා මේ හස්තියා. ඒතර බලන්න මේ සීල ගුණයක පිහිටලා දානේ පුරණ හැටි. ඉතින් උන්වහන්සේගේ මේ පාරමිතා පිරිල්ල එහෙම හරි පුදුම එකක්. එක කාලෙක උන්වහන්සේ උපන්න මුවයෝනි ලස්සන මුවෙක් රූරුමිග කියලා ලස්සන මුවෙක් රත්තරම් පාට. ඊළඟට මේ අත්පා නිකන් මේ ලාකඩ වලින් පිළියම් කළා වගේ ලතු වලින් පිළියම් කළා වගේ ලස්සන අත්පා තිබුණා. වල්ගේ සෙමර මුවාගේ වගේ වල්ගේ වගේ. ඉතින් ගඟක් අයින එක වනාන්තරයක මේ මුවා වාසය කරනවා. ඔය අතරේ එක සිටු පුත්‍රයෙක් මොකද කරන්නේ මේ හොඳට සැපසේ තමන්ගේ දෙමාපියෝ ළඟ හැදිලා වැඩිලා තේ දෙමාපියෝ කල්පනා කළා අපේ පුතාට මේ රස්සාවල් අපි එක ශිල්ප ශාස්ත්‍ර ගන්නන්න ගියොත් අපේ පුතාට ඒක මහන්සියක්. ඉතින් ඒ නිසා අපේ පුතාට අපි මේ ඕන තරම් ධනෙ තියෙනවා කාලා බිලා ඉන්න පුළුවන් කියලා මේ කිසිම ශිල්පයක් ඉගෙනුවේ නැහැ. දැන් අදටත් සමහරලාට දෙනවා මේ පොසත් පවුල් වල සමහර ළමයි මේ කිසි දෙයක් ඉගෙන ගන්න දෙමාපියන්ගේම ධනෙන් කකා බිබී ඉඳලා අන්තිමට කිසි ගුණ ධර්මයක් පුරා ගන්න නැතුව දානයකුත් දෙන්නේ නැතුව එක්කෝ සුරාවට අබ්බැහිවිලා සූදුවට අබ්බැහිවිලා මත්කුඩුට අබ්බැහිවිලා තමයි එහෙම විනාශලා යනවා. ඉතින් අර සිටු පුත්‍රයාට ඒ සිටුවරු මොකක්වත් ඉගැන්නුවේ නැහැ. කසාදයක් බඳලා දුන්නා. සිටු දිනියක් කොහොම හරි මේගොල්ලෝ අර මහා ධන සිටු පුත්‍ර ජෝඩුව වගේ ඒගොල්ලෝ සුරාවට සූදුවට සල්ලාලකවන පුරුදු වෙලා කාලා බීලා ඊට මුළු ධනෙම නාස්ති කරගත්තා. අන්තිමට ඒ සිටු පුත්‍රයා ණය වුණා. ණය වෙලා ණයකාරයෝ පන්නද්දී මේ මිනිහයාට දැන් කරගන්න දෙයක් නෑ. නායකාරයෝ එනවා දැන් ණය ගෙවා ගන්න විදියක් නෑ. ඊට පස්සේ මෙයා දවසක් කල්පනා කරා දැන් මට බේරෙන්න බෑ. දැන් ඉතින් මට මැරෙන එක තමයි කරන්න තියෙන්නේ කියලා මේ මිනිස්සයා නායකාරයන්ට පණිවිඩයක් ඇහුවා. ඔයගොල්ලෝගේ ණය තියෙනවනේ මට. දැන් මගේ වස්තුවක් තියෙනවා ගඟයිනේ. මම ඒක ඔයගොල්ලන්ට අරන් දෙන්නම් කියලා ඔයගොල්ලෝ එහෙනම් අහවල් දවසේ එන්න මාත් එක්ක කියලා. ඉතින් නායකාරු විශාල ප්‍රමාණයක් ආවා. ඉතින් ඇවිල්ලා දැන් මොකද කරේ මෙයා කියනවා මේ ගඟේ උරු ළඟ මේ අසවල් තැන මං වස්තු නිදන් කරලා තිබ්බා ඉන්නකෝ දැන් ඒක ගමුකෝ එනං කී දැන් මෙයා ගඟ ළඟට ගිහිල්ලා අර මිනිස්සු බලාගෙන ඉද්දි එක පාට දුවගෙන ගිහිල්ලා ගඟට පැන්නා මේ මිනිස්සයා. කල්පනා කළා දැන් මට ජීවත් වෙලා පළක් නැහැ මම මෙහිම ගඟේ පැනලා මැරෙනවා කියලා. දැන් සාමාන්‍ය මිනිස්සු ජීවිතේ එපා කියලා මැරෙන්න ඕන කියලා සමහරට ලිදේ පයින්නවා. සමහරට ගඟේ පයින්නවා. සමහරට බෙල් වල දාගෙන යනවා. මේ මිනිස්සයා ගඟේ පැන්නව තමයි මේ මිනිස්සාට මරණ බය එන්නේ. දැන් අර පහුගිය කාලෙත් එහෙම එකක් වුණා නේද? දැන් අර එක අම්මා කෙනෙක්
ජීවිතේ පාවලා ළමයිනුත් එක්ක ලිඳට පැන්නා. ළමයිනුත් එක්ක පැන්නා. ඊට පස්සේ මොකද වුනේ? අම්මට මරණ බය ඇවිල්ලා එල්ලුණා ලිඳ ඇතුලේ මොකක් හරි ගල කරේ මොකක් හරි ගෙන්නවා. අර ළමයි ඔක්කොම තුන්දෙනාම මැරුණා. ඒත් බලන්න මේ මිනිස්සුන්ගේ ජීවිතය එතකොට. අර මිනිස්සයාටත් ගඟේ ගහගෙන ගිලින්න යද්දි මරණ බය ආවා. දැන් විලාප තියනවා මේ මිනිස්සයා. ඉතින් අර මිනිස්සු ආපහු හැල්ලා ගියා නායකාරයෝ. දැන් මෙයා ගඟේ ඊට මෙහෙට ගහගෙන යනවා ඊට මෙහෙට දඟලනවා. ඊට පස්සේ මං හිතන්නේ මේක හවසරුවක වෙන්න ඇති. දැන් මේ රෑත් මේ මිනිස්සයා විලාප දෙනවා ගඟේ දැන්. අර මුවාට මේ හඬ ඇහුණා. රත්තරන් පාට ලස්සන මුවෙක්. නිකන් පොඩි ඇත් පැටියෙක් වගේ ලොකුයි කියනවා ඒ මුවා. ඊට පස්සේ මේ ලස්සන රතු පාට ඇස් දෙකක්. ඊළඟට මේ රිදී වලින් හැදුවා වගේ ලස්සන අන් දෙක. අන්තට්ටුව තිබුණා. ඉතින් මේ මුවා කල්පනා කළා මේ මිනිස්සෙක්ගේ කටහඬ ඇහෙනවා. මොකක් හරි විපතක් වෙලා කියලා බලද්දී මිනිස්සෙක් ගඟට වැටලා. මේ අපේ මහා බෝසතාණන් වහන්සේගේ මේ ගුණේ හරි පුදුම එකක්. මේ තිරිසන් ලෝකයේ ගිහිලත් මේ ගුණේ එහෙම්මම යනවා පින්වත්නි. ආන් ඒකයි අදිෂ්ඨානයකින් යුතු ගුණයක් පිහිටව ගත්තට පස්සේ අපේ සංසාර ගමනේම පින්වත්නි ඒ ගුණෙත් එක්ක අපි ගමනක් යනවා යම් කිසි. බෝසතාණන් වහන්සේගේ පාරමී පිරිල් එහෙම එකක්. ඒක පුදුමයි. ඒක හිතා ගන්න බෑ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ අර මහා ඝන අන්ධකාර රාත්‍රී මේ රෑ දෙකට හරි දැන් ඒ මුවා පැන්න වතුරට ජීවිතේ පරදුර තියලා පැන්න. බලන්න මේ මුවාගේ හිතවිලි හරි පුදුමයිනේ. දිවි පරදුරට තියලා පැනලා අර මිනිස්සයාව කොහම හරි ගත්තා. අරගෙන පිට උඩ නංගගෙන පීනගෙන ආවා. පීනකට ඇවිල්ලා ගොඩෙන් තිබ්බා. ඊට පස්සේ ඒ මිනිස්සයාගේ කලන්ත ගතිය යනකම් ඇල්ලලා පහුවදා මේ මිනිස්සයා යන්නේනමක් හොයාගන්න බෑ. මිනිස්සයා ඊට පස්සේ වඩාන්තරේ එළියට ගෙනාවා. ගෙනල්ලා කිව්වා පින්වත් පුරුෂය මං ඔබට දිවි පරදුවට තියලයි මේ උපකාරී කළේ. ඔබ මට එකම එක පොරොන්දුවක් වෙන්න පුළුවන් දැව්වා. මොකද්ද කියලා ඇහුවා. මේ වඩාන්තරේ මෙහෙම ලස්සන මුවෙක් ඉන්නවා කියලා කාටවත් කියන්න නැතු වෙන්න පුළුවන්ද කියලා. ඒ මිනිස්සයා නිස්සද්දව හිටියා. මොහා හිතුවා හරි මෙයා මේක පිළිගත්තා කියලා. ඊට පස්සේ දැන් මට නම් තේරෙන හැටියට පින්වත්නි මේ බෝසතාණන් වහන්සේ මේ සාරාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ මේ පාරමිතා පුරන ගමනේදී උන්වහන්සේගේ පාරමිතා මුදුන් පමුණවා ගන්න උන්වහන්සේට ඒ පරිසරයේ හැදුනේම අසත්පුරුෂයින්දම. ඒකේ මම කියන්නේ අසත්පුරුෂ උපකාරයක් කළා කියලා. නමුත් අසත්පුරුෂ ලෝකයක තමයි උන්වහන්සේ පාරමිතා මුදුන් පැමුණුවේ. ඒ නිසා ඔයගොල්ලෝනත් පින්වත්නි මතක තියාගන්න. අපි ගුණය පුරුදු කරන්න යද්දී අපි කරා එන්නේ හැම වෙලෙම සත්පුරුෂයා නෙමෙයි. අපිට මුණ ගැහෙන්නේ හැම වෙලෙම ගුණෝදා නෙමෙයි. ඊටාම පහත් ගති ගුණ තියෙන අසත්පුරුෂයා අපිට මුණ ගැහෙනවා. අසත්පුරුෂයාගේ නොයේ කෙනෙහිල්කම් වලට අපි මුණ දෙනවා. හැබැයි පින්වත්නි ඒ අසත්පුරුෂයාගේ මුණ ගැහිල්ල තමන්ගේ ගුණේ රකින්න ගුණේ දියුණු කරගන්න උපකාරයක් හැටියට සලකන්න. එතකොට ඒ අසත්පුරුෂයත් එක්ක හිත ගැටෙන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්. ඒකයි. එහෙම නැත්නම් අපි කඩම් වැටෙනවා. අපි හැම වෙලෙම හිතන්න ඕනේ නෑ ගුණයක් පුරුදු කරද්දී, සීලයක් පුරුදු කරද්දී, ධර්මයක ඇතිරෙද්දී අපිට හැමෝම හොඳයි හොඳයි කියලා මේක අනුමෝදන් වෙලා අපිට උපකාර කරා කියලා. නෑ අසත්පුරුෂයා මුණ ගැහිච්ච ගමන් ඒකට කෙනෙහිලිකම් කරනවා. හැබැයි මේ කෙනෙහිලිකම් එද්දී ඒ ගුණේ පුරුදු කරන්නේ කොහොමද කියලා ඒ ආදර්ශය ගන්න තියෙන්නේ අපගේ බුදුරයන් වහන්සේගේ සාරාසංකේ කල්ප ලක්ෂයක් පුරාවට පුරන ලද මේ පාරමිතා විස්තරය උන්වහන්සේගේ ඒ චරිත කතාන්දරයෙන් තමයි අපිට ඒකට උමනා කරන පන්නරේ ගන්න පුළුවන්. ඉතින් අර මිනිසයා හොඳට මතක තියාගත්තා මේ වඩාන්තරේ හොඳට මතක තියාගත්තා යන්නේන පාර. ඊළඟට එදාම තව දෙයක් සිද්ධ වුණා. ඒ තමයි බරණැස රජුරුවන්ගේ රජ බිසව එදා රාත්‍රී මහා අద్භූත හීනයක් දැක්කා. ඒ තමයි මේ ලස්සන රිදී පාට අන්තට්ටුවක් තියෙන මුළු ශරීරේම රත්තරන් පාටෙන් බබලන රතු පාට ඇස් තියෙන ලස්සන මුවෙක් ඇවිල්ලා Tamanට ධර්මයේ කියා දෙනවා.
ඒ රජුරුවන්ගේ බිසවට මේ හීනේ දැකලා පහෝදා කල්පනා කළා මං හරි අద్භූත හීනයක් දැක්කා. මං කවදාකවත් දැකපු නැති එකක්. ලස්සන මුවෙක්ගෙන් ධර්මය අහනවා. ඉතින් රජුරුවන්ට මේක කිව්වා. මට නම් හිතෙන්නේ මහරජතුමනි මේ මුව ඇත්තටම මේ ලෝකේ කොහේ හරි ඉන්නවා. මට මේ මුවාගෙන් මේ වනපදේ අහන්න ඕන. නැත්තම් මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒ නිසා රජතුමනි ඔබ මට ආදරේ නම් මගේ ජීවිතය ගැන ඔබ මං ජීවත් වෙනවා දකින්න ආස නම් මට මේ මුවා ගෙනත් දීලා මට මේ මුවාගේ බණපදයක් අහන්න දෙන්න. නැත්තම් මට වැඩක් නැහැ කියලා. මගේ ජීවිතේ මට වැඩක් නැහැ කියලා. ඉතින් රජුරෝ දැන් දස අතේ කල්පනා කරනවා දැන් මේ රත්තරන් පාට මුහි කොහෙන්ද අපි මං හොයන්නේ කියලා. ඊට පස්සේ මේ පුරোহিতවරු කැඳවලා රාජ අමාත්‍යවරු කැඳවලා මේ බ්‍රාහ්මණවරු කැඳවලා මේ මෙහිම රත්තරන් පාට මූ ඉන්නවද මේ ලෝකේ කියලා. කිව්වා දෙවියනි කලාතුරකින් ඉන්නවා. ඉන්න පුළුවන් කිව්වා. අපි අහලා තියෙනවා එහෙම කතාන්දර ගැන කියලා. ඊට පස්සේ රජුරුව අනබෙර ඇසුරුවා ඇතෙක් පිටේ කහවණු දහස් ගණනක මල්ලක් තියලා කවුරු හරින් රත්තරන් පාට මුවෙක් දැකලා තියෙනවා නම් ඒ පණවිඩය අපිට කියන්න ඇතෙක් එක්ක කහවණු දහස් ගණනින් බැඳි පියල් දෙනවා නොයේක් සැප සම්පත් හම්බ වෙනවා කියලා. ඊට පස්සේ මේක අනබෙර අසුරනේදී ආන්න අසත්පුරුෂයාට ඒක අහන්න ලැබුණා. මතක් වුණා. අපේ මන් දැකපු මුවා ගැන නේද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මේ මිනිසයා කිලිම රාජපුරුෂ ළඟට ගිහලා කිව්වා මට මේ රජතුමා බැහැ දකින්න ඕන විශේෂ පණිවිඩයකට මම මේ ආවේ කියලා. ඊට පස්සේ උන් රජු ළඟට එකරගෙන ගියා. එකන ගිහලා මෙයා වන්දනා කළා කියනවා දේවීනි ඔබ වහන්සේ රත්තරන් පාට මේ මුවෙක් හොයනවා කියන්නේ ඇත්තද කියලා. ඔව් ඔව් මට මේ රත්තරන් පාට මුවා ඕනේ කියපන් කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ දේවීනි මං දැක්කා කිව්වා. මං දැක්කා කිව්වා. කියපන් කොහෙද ඉන්නේ ඔබට වස්තු හම්බ වෙනවා කියලා. ඊට පස්සේ ආන් අසවල් ආරණ්‍යයේ ගඟ අයිනේ ඔය මුවා ඉන්නේ රත්තරන් පාටයි. රිදී පාට අන්තටු මගේ ඇස් දෙකෙන් දැක්ක කියනවා මං ඒවා. සෙමර මුවාගේ වගේ වලිගී කියලා. ඊට පස්සේ එහෙනම් කියපන් පාර කියලා දැන් රජුරු විශාල සේනාවක් එක්ක ඒ වනාන්තරේ ඊට පස්සේ වටලෑවා. වටලලා දැන් මිනිස්සු මේ අතින් අත ගැටෙන මට්ටමේ මිනිස්සු මුළු වනාන්තරයෙන් වට කළා දැන් එක හඬින් ഘോഷා කරනවා. පඳුරු වලට ගහනවා අර මේ මුවාට එකපාරට හඬ ඇහුණා විශාල සේනාවක් ඇවිල්ලා. විශාල සේනාවක් ඇවිල්ලා මේ වනාන්තරේ වට කළා තන ඒකාන්තේ මේක අර අසත්පුරුෂයාගේ වැඩක් කියලා මේ මුවා කල්පනා කළා. කල්පනා කළා දැන් මිනිස්සුන්ට කද්ද එක පාට මුවා පැන්නා පඳුරු වස්සෙන් එළියට. කල්පනා කළා දැන් මට මේ වෙලාවේ පිහිටක් නැහැ මට දෝලා බේරෙන්න බෑ මම රජුරු ඉන්න පැත්තටම දුවනවා කියලා. ලොකු ඇත් පැටවෙක් වගේ රත්තරන් පාට මුවෙක් දැන් විදුලි වේගෙන් පැනගෙන එනවා. දැන් රජුරු අතේ දුණු ඊතල කඩුව තියෙනවා. රජුරු කල්පනා කරා මේ හස්තියෙක් වගේ මුවෙක් දැන් මේ එන්නේ. මේක හරි පුදුමයි. මේක මට අනුතරක් කරන්න පුළුවන් කියලා ඉක්මනට මේ දුන්න අතට අර ලොකු ඊතලයක් ගත්තා. අරගෙන දුන්න මානද්දිව මුවා මනුස්ස කටහඬ මිහිරි ස්වරෙන් කතා කළා. රජතුමනි මට අනුතරක් කරන්න එපා. රජතුමනි මට ජීවිත දාණය දෙන්න. රජතුමනි මං ඔබ කරා එන්නේ පීඨ බලාපොරොත්තු වෙන්නයි අනුතුරු කිරීම පිණිස නෙමෙයි. කොච්චර ලස්සනද කියන්නේ කටහඬ රජුරුවන්ගේ එහෙම දුණු ඊතල බිම වැටුණා. ඒ කටහඬට රජුරුව බලාගෙන හිටියා. ඒ මුවා ළඟට ආවා. ඊට පස්සේ අහනවා දේවේනි මට කියන්න මේ වනාන්තරේ මම ඉන්නවා කියලා ඔබට කවුද කීවේ? එතකොට දැන් අර අසත්පුරුෂයා එදා අර ගඟේ වැටිච්ච ඒ අසත්පුරුෂයා දැන් මේ පැත්තකින් ඉන්නවා. ඊට පස්සේ මොකද රජුරුව පිනවා ආන් අර ඉන්නේ අර පුරුෂයා මට මේ ගැන කිව්වේ කියලා. එතකොට මුවා කියනවා දේවීනි රජතුමනි මහරජතුමනි ඕක තමයි ඉස්සර නෝනැත්තෝ කීවේ ගඟේ පාවීගෙන යන දර කොටයක් අරන් ගොඩට දානවා නම් ඒක හුතුම් මේකෙන් අනුතුරක් නැහැ. හැබැයි මෙහිලා සමහර සත්වයන්ට ගඟෙන් ගොඩ දාන්න හොඳ නැහැ. විනාශේ තමා කරා එනවා කියලා මේක තමයි ඉස්සර නෝනැත්තෝ කියපු කතාව හරි කිව්වා. එතකොට රජුරු පුදුමෙන්ට පත්වලා කියනවා පින්වත් මෝ රජුනි ඔබ මේ වගේ කතාවක් කියන්නේ කවුරු අරබයාද? සිව්පාසත්තු අරබයාද? එහෙම නැත්නම් පක්ෂීන් අරබයාද? මිනිස්සු අරබයාද මට කියන්න කියලා. කියනවා දේවේනි අර බලන්න අර පුරුෂයා දිහා. ඔය පුරුෂයා එදා
මහා රාත්‍රියේ ගඟේ වැටලා මර ලතුණු දිදී පීන එහෙට මෙහෙට දඟලද්දී මම කියනවා ගොඩට අරන් බේරුවේ. මම දිවි පරදුවට තියලා ගඟට පැනලා මම පිට උඩ නංගාගෙන ඔය අසත්පුරුෂයා ගොඩට දැම්මා. මං එදා ඔය අසත්පුරුෂයාගෙන් පොරොන්දු ගත්තා මං ඉන්න තැන කාටවත් එනම් කියන්න එපා කියලා. ඔය අසත්පුරුෂයා මහරජතුමනි මට පොරොන්දු වෙලා තමයි මේ ඔබට ගිහිල්ලා මේක කියලා මේ විපත මා කරා පැමිණුවේ. ඒකයි මම කිව්වේ ලොකු දර කොටයක් ගඟේ ගහගෙන යනවා නම් ඒක ගොඩ දාන කීට වඩා උතුම් කියලා. රාජ්‍යරුව ඊට පස්සේ කල්පනා කළා මේකා මහා අසත්පුරුෂයෙක් නේ මේ මිනිහා. මේ තරම් ගුණ සම්පන්න මුවෙක් දිවි පරදුවට තබා තමන්ගේ ජීවිතේ බේරා දුන් අබේ දීපු මේ මුවාට නේද මේ මිනිහා ලෝභය උදෙසා සතුරුකම් කරන්න හදන්නේ කියලා රාජ්‍යරුව ඊට පස්සේ කෙලින්ම දුන්න අරගෙන ඊතාලේ මෑණු ආ පුරුෂයා දිහාට ඊට පස්සේ කිව්වා අන්න එක පාට බෝසතාණන් වහන්සේට මතක් වුණා දැන් මම මේ කියපු කතාවේ මේ රාජ්‍යරුව මේ මිනිස්සයා මැරුවොත් එහෙම මගේ සීලයට හානි වෙනවා කිව්වා මහ රජතුමනි ඉක්මනට ওই දුනු ඊතාල පහත දාන්න මේ ලෝකේ නෝනැත්තෙක් වේවා බාල අසත්පුරුෂයෙක් වේවා ඝාතනය කරනවා නම් ඒක සත්පුරුෂ නෝනැත්තෝ පස්සපු දෙයක් නෙමෙයි මේ ලෝකේ මහා පඬිත මුනිවරු ඉන්නවා ඊළඟට මේ ලෝකේ සත්පුරුෂ උතුමන් ඉන්නවා බාලයා වේවා පඬිතයා වේවා මේ ඝාතනයට ලක් කිරීම මරණයට පත් කිරීම මේ ලෝකේ නෝනැත්තෝ පැස්සුමට ලක් කරේ නැහැ ප්‍රශංසා කළේ නැහැ ඒ නිසා මහ රජතුමනි මං ඔබට මගේ ජීවිතේ දෙනවා කැමති දෙයක් කරන්න ඔය මිනිස්යාව නම් මරන්න එපා කිව්වා පුදුමයි මේ සීල ගුණේ බලන්න එතකොට මේ ජීවිතේ දීලා තමන්ගේ සීලේ බෙදේ කියලා මේ අර මිනිස්යාව රැක්කා ඊට පස්සේ කියනවා මහ රජතුමනි ඔය මිනිස්යාට නිදහස යන්න දෙන්න ඊළඟට රජතුමා දේවේනි ඔබ වහන්සේ කීව විදිහට මේ මිනිස්යාට සැප සම්පත් දෙන්න ඒ ඇතත් එක්ක ඒ වස්තුව දෙන්න මෙහිලා මම ඔබ වහන්සේට කැමති දෙයක් කරලා දෙන්නම් කියනවා මගේ ජීවිතෙන් කැමති ප්‍රයෝජනයක් ගන්න කියනවා ඒ කියන්නේ උන්වහන්සේ ජීවිතය අතහැරියා හරි පුදුමයි ඒක ජීවිතය අතහැරියා ඊට පස්සේ රජුරුව පුදුමයටපත් වෙලා ඒ මුවා අරන් ගියා රජගෙදර අරන් ගිහිල්ලා ඒ දේවින් වහන්සේගේ තිබ්බනේ ලොකු දොළ දුකක් ඉතින් ඒ දේවින් වහන්සේගේ මනදොළ සැපිරුවා ඒ මුවා එදා ඒ දේවින් වහන්සේටත් රජුරුවන්ටත් රාජ පිරිසටත් දසරාජ ධර්මයෙන් අනුශාසනා කළා දසරාජ ධර්මයෙන් අනුශාසනා කළා ඊට පස්සේ රජුරුව පුදුමයටපත් වෙලා මේ මුවාට සත්කාර සම්මාන කළා ඇව්වා මුව රජතුමනි පින්වත් මුව රජුනි ඔබ අසාමාන්‍ය ජීවිත කැපකිරීමකින් තමන්ගේ යම්කිසි ගුණ විශේෂයක් රකින්න බව පේනවා අන්න බලන්න රජුරවන්ට ඒක තේරුණා යම්කිසි ගුණයක් රකින්න බව පේනවා මං ඔබට වරයක් දෙන්න කැමතියි ඒ කැමති වරයක් ඉල්ලන්න කියලා බලන්න මේ මහා බෝසතාණන් වහන්සේගේ උන්වහන්සේගේ මෙත් ගුණය කොහොමද කියලා උන්වහන්සේ කියන මහ රජතුමනි ඉදින් ඔබ බං කැමති වරයක් දෙනු කැමති නම් අනේ මේ සියලුම සිව්පා සතුන්ටත් අහසේ හැසිරෙන පක්ෂීන්ටත් මේ ජලයේ ඉන්න මේ මස් කැසුබු ඒ කියන්නේ මේ මාළු ඊළඟට තව මේ ඉබ්බෝ කැස්බෑව මේ සත්තු වෙන මේ හැම සතෙකුටම අබේදානේ දෙන්න රජතුමනි කියලා. රජුරු පුදුමයටපත් වෙලා කිව්වා මූ රජතුමනි මං ඔබේ ඉල්ලීම ඉෂ්ට කරනවා කියලා. හරි පුදුමයි. එදා ඉඳලා ඒ පළාතේ රටේ රාජ්‍ය කිසි සතෙක් මරන්නේ ඊට පස්සේ මොකද උනේ උනාච හරි ලස්සනට කියනවා අනුරක්කින් මම සීලං නාරක්කින් මම ජීවිතං මං එදා මගේ සීලයම රැක්කා කියනවා මගේ ජීවිතේ මම රැක්කේ නැහැ කියනවා සීලවාහි තදා ආසීම් බෝධිආයව කාරණාති ඒ කියනවා මම එදා සර්වඥතා ඥානෙ ලැබීමේ ආසාවෙන්ම සර්වඥා ඥානී පිණිසම මං එදා ජීවිතය අතහැරලා සිල්වත් වුණා කියනවා බලන්න එතකොට එහෙමයි උන්වහන්සේගේ මේ පෙරුම් පිරිලි ගමන තාවකාලික පින්වත්නි උන්වහන්සේ ආයමත් ඉපදුනා සාරාසංකේ කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන යන ගමනේදී උන්වහන්සේගේ ජීවිතක උපන්න සංකපාල කියලා නාගරාජේ විශාල නාගයෙක්. එතකොට මේ සංකපාල කියන නාරජ්ජුරුවෝ ඒ නාරජ්ජුරුවන්ගේ නාග සම්පත්තිය කොහොමද කියන්නේ 16000ක් නාග කන්‍යාවන් ඉන්නවා. ලස්සන විමානයක්.
ඉතින් මේ නාගරාජයා හැමදාම උපෝසත දවසට ඇවිත් දැන් අර නාග සම්පත්තියෙන් කලකිරුණා. කලකිරලා කල්පනා කරා මං උපෝසත සිල් සමාදන් කරන්න ඕන. උපෝසත සිල් සමාදන් වෙලා මගේ ජීවිතේ මේ නාග ජීවිතෙන් මං නිදහස් වෙන්න ඕන කියලා මේ වනාන්තරයේ ඇවිල්ලා උන්වහන්සේ මේ විශාල රුක්ෂයක් ළඟ තිබුණ ලොකු හුඹහක් මේ හුඹහ ළඟට ඇවිල්ලා මේ හුඹහ දරණ වැලෙන් උතාගෙන සතර අංගයකින් යුතුව උපෝසත සිල් අධිෂ්ඨාන කරක් වාසය කරනවා. අංග හතර තමයි මගේ සිවියෙන් හරි සමෙන් හරි මස් වලින් හරි නහර වැල් වලින් නහර වලින් හරි ඇට වලින් හරි කාට හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒකාන්තයෙන් මං ඒ අයගේ ප්‍රයෝජන පිණිස මගේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ. අන්න එක තමයි සතරාංගේ. මගේ සිවියෙන් සමෙන් මස් වලින් නහර වලින් කාට හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් අරගෙන ගියපු දේ. ඒ අය වෙනුවෙන් මේ මගේ ජීවිතය අතහැරලා තියෙන කියලා ඒ හතර අංගේ අදිෂ්ඨාන කරන සීලයේ අදිෂ්ඨාන කරගන්නවා. ඒ විදිහට වාසය කළා උන්වහන්සේ. සෑම 15ක චාතුද්දසී 15ක පොය දවස්වලටම උන්වහන්සේ උපෝසත සීල් සමාදන් වෙලා වාසය කරනවා. ඔය අතරේ ඒ කාලේ වැද්දෝ කණ්ඩායමක් 16 දිනකින් යුක්ත වැඩි කණ්ඩායමක් වනාන්තරේ දඩේමේ යනවා. වනාන්තරයේ දඩේමේ යද්දී දැන් එදා මේ දඩයක්කාරයන්ට කිසි දඩේමක් හම්බුනේ නැහැ. කිසි දඩේමක් හම්බුනේ අඩු ගානේ තලගොයි පැටියෙක්වත් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේ වනාන්තරයේ ඇවිදගෙන ඔහම යද්දී කල්පනා කළා දැන් බලාපන් අද අපේ දඩයන් එකක්වත් හරි ගියේ නැහැ. තලගොයි පැටියෙක්වත් හම්බුන්නේ නැහැ. අපි හිස්සතින් ගෙදර ගියොත් එහෙම අපිට මේක හරි ප්‍රශ්නයක්. අපේ ගෙදර ඉන්න බිරින්දෑවරු මේගොල්ලෝ බයිනවා ඊට පස්සේ අපිට කියලා මේගොල්ලෝ කල්පනා කරා දැන් මොකක් හරි දඩේමක් අපි හොයා ගන්න ඕන කියලා. ඒ එද්දි දැක්ක අපගේ මහා බෝසතාණන් වහන්සේ සංකපාල මහා නාගරාජයා. මහා බෝසතාණන් වහන්සේ අර විශාල රුක්ෂෙවනේ හුඹයි සීලයේ අදිෂ්ඨාන කරන් වාසය කරනවා. එතකොට දැන් මහා බෝසතාණන් වහන්සේව මේ දැක්කා. දැන් මේ සංකපාල නාගරාජයා කොච්චර මේ ඒ ජීවිතය කියන්නේ කොහොමද කියන්නේ මේ ලස්සන මේ සමන් මල් දමක් වගේ ලස්සන සුදු පාට නාගේ රතු පාට මේ ඔලිඳ ඇට වගේ ඔලිඳ ඇට රතු පාටනේ ඔලිඳ ඇට වගේ කියන ලස්සන ඇස් දෙකක් තිබ්බා කියන්නේ දෑ සමන් වලින් ගොතන ලද මල් දමක් වගේ කියන මුළු ශරීරෙම මේ ඔරු කඳක් වගේ මහතයි කියනවා. ඉතින් හිතා ගන්නකො එතකොට කොච්චරද කියලා. ඔරු කඳක් වගේ විශාල මහත ශරීරයක්. ඊට පස්සේ දැන් අර වැද්දෝ ටික දැක්ක මේ බලාපන් විශාල නාගරාජයෙක්. දන්නේ නැහැ දැන් මේ කවුද කියලා. විශාල නාගරාජයෙක්. මේක අල්ලා ගමු කිව්වා. මේකගේ මස රස ඇති කියලා. ඊට පස්සේ මොකද කරේ මේගොල්ලෝ ඔක්කොම ගිහලා දැන් ඒ එද්දිම දැක්ක පිරිසක් තමන් ළඟට එනවා. ඇස් දෙක ඇල්ල බලුවා රතු පාට ඇස් දෙක ඇල්ල බැලුවා මේ එනවා වැද්දි පිරිසක්. ඉක්මනට සීලය අදිෂ්ඨාන කරගත්තා. මගේ සීලය මං අදිෂ්ඨාන කරගන්නවා කියලා ඇස් දෙක පියාගත්තා. ඇස් දෙක පියාගත්තන් පස්සේ අර වැදි පිරිස ආවා. එහෙ මෙහෙන් උල් වලින් ඇන්න. අර ආයුධ වලින්. සද්ද නැතුව ඉන්නවා දැන් නාගයා. උල් වලින් ඇල්ලා දැන් මේ නාගයා උස්සගෙන යන්න බෑ. විශාල උරු කොන්දක් වගේ ශරීරයනේ. උස්සගෙන යන්න බැරුව දැන් මොකද කරේ? ශාරීරිය දැන් අට පොලකින් සිදුරු වෙන්න විද්දා උල් වලින්. අට පොලකින්. දැන් උරු කොන්දක් වගේ ශරීරය අට පොලකින් විදලා එහා පැත්තේ මතුවෙන්න රීටි වගේ ඒවා දැම්මා ශරීරය. විනිවිද. දැන් චුට්ටක් හිතන්නකෝ විශාල දිග ශරීරේ අට පොලකින් හිල් විදලා. දැන් නාගයා සීලිය අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඉවසාගෙන ඉන්නවා. අට පොලකින් හිල් විදලා දැන් මේක අර කද බැඳගෙන වගේ 16 දින එන්නේ. අට පොලකින් විදලා ලීය හරහට දාලා 8 දිනෙත් දැන් උස්සගෙන යනවා. එතකොට මේ නාගයාගේ අර ඉස්සරහා පෙනී පැත්තේ එල්ලි බිම ඇදීගෙන එනවා. ඒ ඇදීගෙන එද්දි මොකද කරේ මේකගේ ඔළුව පැත්තේ එල්ලෙනවා. මොකද කරන්නේ කො? එහෙනම් නහය විදහන් නහය විදලා ඔතෙන් ලණුවක් දාලා මේ කදේ බැඳනන් හරි කියලා. ඊට පස්සේ අර නපුරු වැද්දෝ බිම තියලා මේ නාගයාව නහය විද්දා. නහය විදලා අර මේ කටු තියෙන වැලක් වගේ එකක් දාලා මේ
ඔළුව උස්සලා කදේ බැඳලා දැන් ඇදගෙන යනවා. ඉතින් ඒ නාගයා කියනවා කොහොමද නාගයාගේ ආනුභාවය සසාගරන්තම් පටවින් සකානනං සපබ්බතං ඉච්ඡමානෝ චහං තත්ත නාසාවාතින ජහපේ සංකපාල නාගරාජයාගේ තිබ්බ ආනුභාවය කොහොමද කියන්නේ මේ මහා සාගරය ඊළඟට මේ මහා පොළොව ඊළඟට මහා පර්වත සහිත මේ මහා පොළොව කැමතිනම් නාසා වාතයෙන් එක සෙනකින් අලු කරන්න පුළුවන් කියන මේ මහා පෘථිවිය. කොහොමද එතකොට ඒ ආනුභාවය? ඊට පස්සේ ඊතර එහෙම ආනුභාවයක් තියදිත් ඉවසාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ දැන් කොහොම ඇදගෙන යනවා. මේකේ තියෙනවා බෝධිසත්වයන් වහන්සේම කද බැඳගෙන එල්ලගෙන යද්දී මිථිලා කියන නගරේ ආලාර කියලා මේ ගෘහපති පුත්‍රයෙක් ගැල් 500ක් අරගෙන ගැල් 500ක් අරන් මේ යානාවක නැගිලා වෙළඳාම යනවා. ඉතින් දැක්ක මේ විශාල උරු කඳක් වගේ නාගරාජයෙක් මේ මිනිස්සු පිරිසක් උස්සගෙන යනවා. ඇහුවා මේ වැද්දන්ගෙන් වැදි පුත්‍රේනි මේ විශාල නාගරාජයෙක් ඔබලා මොකද මේ අරගෙන යන්නේ? ඔබලට මොකද්ද මේ නාගරාජයාගෙන් තියෙන ප්‍රයෝජනය කියලා? එතකොට මේ වැද්දෝ ටික කියනවා මේ ගෘහපති පුත්‍රය මේ විශාල නාගයෙක් අපට හම්බුනේ අපි අද දඩයන් ගිලා දඩයමට මොකුත් හම්බුන්නේ නැහැ මේ නාගයාගේ මස හරි රසයි කියනවා. බොහොම මොලොක් කියනවා. විශාල ශරීරයක් තියෙන්නේ හොඳ මස් තොගයක් ගන්න හැකි නම් මේකේ. ඊට පස්සේ අර ආලාර කියන කෙලින් පුත්‍රයාට එකපාරට තුන මේ නිකන් නාගයෙක් වෙන්න බෑ. මුගේ බැලුවෙන් මේක දිහා බලපුවාම පේනවා ඒකාන්තෙන් ආනුභාව සම්පන්න 이르දිමත් නාගයෙක් මෙතන ඉන්නේ. හැබැයි යම්කිසි සීල ගුණයක් නිසා මේ නාගයා නිස්සද්ද ඉන්නවා මට පේන්නේ කියලා. ඊට පස්සේ කියනවා වැදි පුත්‍රයන් ඔයගොල්ලෝ මේ මහා නාගයා අතාරින්න. ඔය මහා ආනුභාව සම්පන්න නාගයෙක් කිව්වා ඔය අතාරින්න කිව්වා. මං උඹලට නොයෙක් වස්තුව දෙන්න කියලා දහස් ගණන් මේ ඒ ගැල් අදින ගවයන් මේ වැද්දන්ට දුන්නා. දීලා හැමෝටම රම් මස්ස ගන්න දුන්නා. ඒ බිරින්දෑවරුන්ට ඒ මිනිස්සුන්ට අඳින්න පොරවන්න වස්ත්‍ර දුන්නා. කිව්වා මේ දරුවනි උඹලා මේ නාගයා අතෑරපන් කිව්වා. මේ නාගයාව පෙළන උඹලා විසින් දැනටමත් විශාල පාපයක් කරගෙන ඉවරයි කියනවා. ඊට පස්සේ එවුන් කිව්වා ගෘහපති පුත්‍රය අපට මේකගේ මසනම් හරි ප්‍රියයි. නමුත් ඔබතුමා අපට උදව් උපකාර කළානේ වස්තුව දුන්නානේ ඒ හින්දා අපි මේක අතාරිනවා කිව්වා. ඔබතුමාගේ වචනේ අපිට දැන් අහක් දාන්න බෑ කිව්වා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් අර බිම තියාගෙන ඇදගෙන යනවා. දැන් මේක එහෙනම් ගිහින් දාමුකෝ යටරින් කියලා. ඒතර නාගයා පෙලෙනවා. ඊට පස්සේ මොකද කරේ? හීන් ශරීර ලී ටික ගලවලා අර නහයට විදලා තිබ්බ ඒ ලීයත් අයින් කරලා දැන් අතෑරියා. ඊට පස්සේ අපේ මහා බෝසතාණන් වහන්සේ අතෑරියාට පස්සේ වෙහෙසටපත් වෙලා ඉන්නේ ටික වෙලාවක් හිමින් සැරේ ඉස්සරහට ගිහිල්ලා අර ආලාර කියන මේ ගෘහපති පුත්‍රයා දිහා කඳුළු පෙරාගෙන බලාගෙන හිටියා. අනේ මේ සත්පුරුෂ උතුමෙක් කියලා. ඊට පස්සේ වැද්දෝ කල්පනා කළා දැන් තව ටික දුරක් ගියාම මොකක් මැරෙනවා මොකද මේක දුරුල්ලා ඉන්නේ කියලා ඒ බලාගෙන හිටියා. ඊට පස්සේ අර ආලාර කියන ඒ ගෘහපතියා මේ ණයත් එක්ක ගිහලා කියනවා මහා නාගේ දැන් බය වෙන්න එපා ඔබට විපතක් වෙන්නේ ඔබට දැන් සුවසේ යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ කෘතගුණේ සලකන්න අපේ මහ බෝතන් වහන්සේ ගෘහපති පුත්‍රයා කෙලින්ම නාග බවුන්ට අරන් ගියා. ඉර්දී නාග ලෝකෙට අරන් ගිහිල්ලා මේ නොයේක් සැප සම්පත් රන් රිදී මුතු මැණික් ඊට පස්සේ අවුරුද්දක් පුරාවට නාග ලෝකෙ තියාගෙන උපස්ථාන කළා. ඊට පස්සේ නාග කන්‍යාව නොයෙක් දහස් ගණන් දුන්න උපස්ථානෙට. පස්සේ ඒ කුල පුත්‍රයා පස්සේ ආලාර කියන කෙලින් පුත්‍රයා මේ පැවිදි වුණා. පැවිදි බවටපත් වුණා. ඉතින් ඊට පස්සේ දවසක් ඒ තාපසයා පැවිදි වෙලා බරණැස් රජුරුවන්ගේ ඒ බරණැස් රාජ්‍යයට ඇවිල්ලා
චාරිකාවේ ඇසිරෙනවා. චාරිකාවේ ඇසිරලා බර්ණස් රජුරන්ගේ උද්‍යානයටත් ආවා. උද්‍යානට ඇවිල්ලා ඒ උද්‍යානයේ වාසය කරනවා. බර්ණස් රජුරු සතුටටපත් වුණා මේ තාපසයාගේ ඇවතුම් පැවතුම් දැකලා. ඒ තාපසයාට මේ උපස්ථාන කළා. උපස්ථාන කළා අහනවා මේ ඔබ වහන්සේ ගොඩාක් සැප සම්පත් තිබිච්ච පවුලකින් පැවිදි වෙච්ච බව පේනවා. මේ ඔබ වහන්සේ ඇයි පැවිදි වුණේ කියලා. ඊට පස්සේ මේ තාපසයා කියනවා මහරජතුමනි මම මේ කාමයන්ගේ තියෙන ආදීනවම දැකලා කියනවා මම මහාන උනේ. පැවිදි බවට පත් වුණේ කියලා මේ නාගරාජයාගේ සිද්ධිය කියනවා. ඊට පස්සේ රජුරු පුදුමයටපත් වෙනවා. ඒ තාපසයා කතාව අහලා ස්වාමිනී මෙබඳු සිල් රකින්න මහා නාගරාජු මං හරි පුදුමයි අහලා නැහැ කියලා. ඊට පස්සේ බේගවත්නි ඔය විදිහට ඒ තාපසයා ඊට පස්සේ මේ ඒ ජීවිත කාලෙම සතර බ්‍රහ්ම විහරණ වඩලා බබලෝ උපදිනවා. අපේ මහා බෝසතරන් වහන්සේ මේ ඒ ජීවිත පරිත්‍යාගයෙන් ඒ සිල් රැකලා දෙවියන් අතර උපදිනවා. ඒ නාග ජීවිතින් චුත වෙලා දෙවියන් අතර උපදිනවා. මේකේ මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සීලය කොහොමද කියලා සුලේහි විජ්ජයන්තේපි කොට්ටයන්තේපි සත්‍තිහි බෝජ පුත්තේන න කුප්පාමි ඒසාමේ සීල පාරමී. එදා ඒ වැඩි පුත්තු නොයේ කුල් වලින් සැත් වලින් කපද්දී කොටද්දී මුළු ශරීරය සිදුරු කරද්දී ඒ වැඩි පුතුන් කෙරෙහි ඒ වැද්දෝ කෙරෙහි මම එක නපුරු සිතක්වත් ඉපැද්දුවේ නැහැ කියනවා. මේක තමයි කියනවා මාගේ මේ සීල පාරමිතාවේ මුදුන්පත් වීම. ඒ කියන්නේ ජීවිතය අතහැරලා මේ ඒ සීලේ පිරුවා පාරමිතාවේ මුදුන්පත් බවට පත් වුණා. ඒක තමයි සංකපාල චර්යාව කියන්නේ. ඒ සංකපාල චර්යාවෙන් තමයි උන්වහන්සේගේ සීල පාරමිතාව, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන පාරමිතාවන්ගේ මුදුන්පත් බවට පත් වුණේ. එතකොට මේ එදා ඒ සංකපාල නාගයා තමන්ගේ මුළු ජීවිතේම අතහැරලා දාන පාරමිතාවේ පිහිටවලා සීලී රැක්කා. ඊට පස්සේ මෙත්සිතේ පිහිටලා සීලී රැක්කා. ඒතකොට සීල් බිඳී කියන බයෙන් තමයි ඒ ද්වේෂ හිත ඇති කරගන්නේ නැති මෛත්‍රී පිහිටවන්නේ. ඊට පස්සේ නොයේක් වද වේදනා, වද වන්දන, නපුරුකම්, දුෂ්ටකම්, තමන්ට වද හිංසා දෙද්දි ඉවසීමේ හිත පිහිටවාගෙන ඉන්නවා. ඒ සෑම එකටම පින්වත්නි පිහිට වෙන්නේ අර තමන් හොඳට අදිෂ්ඨානයෙන් යුතුව පවත්වගත් සීලේ. ඒ සීලේ පිහිටලා තමයි අනිත් ඔක්කොම මේ ගුණධර්ම දියුණු කරනවා. ඊළඟට ඒ සීල පාරමිතාව රැකීම පිණිසම මෛත්‍රී පිහිටනවා. දානේ පිහිටනවා. ඊට පස්සේ ඉවසීමේ පිහිටනවා. අදිෂ්ඨානයේ පිහිටනවා. මේ දස පාරමිතාව මෙහෙම එක පාරමිතාවක් පුරද්දී දස පාරමිතාව එකට කුළු ගැන්නිලා එනවා ඒකේ. හරි පුදුමයි. මේ සංකපාල චර්යාව කියන්නේ ඒ වගේ එකක්. ඉතින් උන්වහන්සේ මේ සාරාංශකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම පුරාගෙන ආපු මේ ගමනේ හරි පුදුම එකක්. ඒක අසාමාන්‍යයි. ඒක වචනයෙන් කියලා නිම කරන්න බෑ. දැන් අපි මේ පුංචි කාලෙකින් මේක කතා බස් කරන්නේ. පුංචි හෝරාවකින් අපි මේ කතා කරන්න හදන්නේ. ඒක අපිට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ උන්වහන්සේගේ සීල පාරමිතා කතාවේ දැන් දවස් දෙකක් පුරාවට මම ඔබට මේ සීලය ගැන කියා දෙනවා. සීල පාරමිතාව ගැන. උන්වහන්සේගේ මේ සීල පාරමිතාව සාරාංශකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරු පාරමිතාවේ මේ මහා භද්‍ර කල්පයේ උන්වහන්සේ සිල් පුරපු ජීවිත ගැන මේ මහා සාගරය වගේ නක්. ඒකින් මේ පුංචි වතුරු බින්දුවක් දෙකක් වගේ මේ දේශනාවේ තියෙන්නේ. ඊළඟට මහා පොළොව වගේ නම් උන්වහන්සේගේ සාරාංශකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරුවක ඒකෙන් වැලි කැටයක් දෙකක් තුනක් වගේ එකක් මේක. ඉතින් ඒ නිසා උන්වහන්සේ එහෙම සිල් පුරාගෙන පාරමී ධර්මයන් මුදුන්පත් කරන් සමතිස් පාරමී ධර්ම පුරලා තමයි උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පේ සිව්වෙනිව ලෝ පහළේ වදාළ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට උතුම් ශ්‍රී සම්බුද්ධාභිෂේකයෙන් අභිෂේක ලැබුවේ. ඉතින් ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ පරමෝත්තම ශාස්ත්‍රුන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේත් මේ පාරමිතා වෙසක් සදහම් දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ නම්බර 55 මාදිවිල පාර ඇඹුල්දෙනිය නුගේගොඩ කියන ලිපිනේ පදිංචි පින්වත් සිරියාවතී මහත්මිය විසින්
විශේෂයෙන් ඒ එතුමිය බලාපොරොත්තු වෙනවා මීට වසර කිහිපයකට පෙර මිය පරලෝ යන්නට යෙදුන ජානිස් පියාණන්ට සහ මිසිනෝනා මෑණියන්ට මේ පින් අනුමෝදන් කිරීමට. විශේෂයෙන් ඉතින් අද දවසේ රැස් කළා වූ මේ උදාාර පුණ්‍ය ධර්මය අපි මුලින් අනුමෝදන් කරමු. පින් කැම සියලු දෙවිවරුන්ට සක්දෙවිඳුන් සතරවරන් දෙව් රජුරුන් ඇතුළු සදෙව්ලෝ වාසී අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍යමය සැප සම්පතින් වඩා වඩා සමෘද්ධිමත් වෙත්වා. ඒ සියලු දෙවියෝද මේ ගෞතම ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මිය පරලෝ යන්නට යෙදුන සියලු ඥාතීන්ට මීට වසර කිහිපයකට පෙර මිය පරලෝ යන්නට යෙදුන සිරියාවතී මහත්මියගේ ආදරණීය පියාණන් වන ජානිස් පියාණන්ට සහ මිසිනෝනා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ ඒ මහත්මියගේ අනිකුත් මිය පරලෝ යන්නට යෙදුනා වූ සියලු ඥාති සමූහයාටත් නන්නයිරුන් මේ සඳහා අපෝපකාර කළ සහයෝගය දක්වූ සෑම සියලු දෙනා නමින් මේ පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාති සමූහයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාති මේ පින් අනුමෝදන් වීමෙන් පරලෝ වශයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සැපයට පැමිණෙත්වා, වහවහ සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයේ සලසන නුගේගොඩ පදිංචි පින්වත් සිරියාවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සිරියාවතී මහත්මියගේ ඒ පවුල්වල ඒ සියලු දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ හැම දෙනාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පැමිණේවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ සිරියාවතී මහත්මිය ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටත් මේ පින එකසේ අනුමෝදන් වෙලා සෑම සිළු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. හැම දෙනාගේම හිතන පතන දැහැමි ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. මේ ගෞතම ශාසනය තුලදීම උතුම් සීලාදී ගුණ ධර්ම පුරාගෙන දානාදී පුණ්‍ය ධර්මයන්හි නිරත වෙලා පින් රැස් කරන් හැම දිනාටම මේ ගෞතම ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.